ඒකාකාර ලෙස ආරෝපිත අපරිමිත විශාල තුනී සන්නායක තහඩුව. අපරිමිත විශාල තුනී සන්නායක තහඩුව. හරි. හොඳට අහගෙන ඉන්න ළමයි. මම මෙතන සන්නායක තහඩුවක් ගන්නවා තුනී එකක් අපරිමිත විශාලයි. හැබැයි ඉතින් අපරිමිත විශාල වුණාට පුතේ මං අඳිනකොට ඉතින් මොකක් හරි පරිමාවකට අඳින්න සයිස් එකකට අඳින්න බෑ පුතේ. අපරිමිත විශාල තහඩුවක් කිව්වොත් එක්ක මට කියන්න වෙන්නේ පුතේ මෙතන තහඩුව තියෙනවා අඳින්න බෑ දිගපළ අනන්තයක් හින්දා කියලා. අපි සාමාන්‍ය අපරිමිත විශාල තහඩු තෝරගන්න හේතුව ඉතා විශාල අපරිමිත විශාල වුණාම ඒවට කොන් කියලා જાතියක් නැහැනේ. හරි නැත්නම් මුල්ලවල් කොන් තිබ්බොත් කොන් වල එහෙම ආරෝපණ ඝනත්වය වැඩි වෙනවනේ. නැත්නම් අපරිමිත විශාල තහඩුවක් කිව්වම ඒකට කොනක් කියලා එකක් නැති නිසා පුතේ එතන කොනක් කියලා නැත්නම් එහෙම ආරෝපණ ඝනත්වය වැඩි වෙන තැනක් කියලා එකක් නැහැ. මම දැන් මේකේ ගන්නේ මේ පැත්ත තියෙනවා නේද මේ මූණත තියෙනවා නේද සන්නායක වල ඇතුලේ ආරෝපණ රැඳෙන්නේ නැහැ. පෘෂ්ඨය විතරයි ආරෝපණ රැඳෙන්නේ. මං හිතනවා මෙන්න මේ පෘෂ්ඨය තියෙනවානේ කොල්ලෝ. මේ පෘෂ්ඨයේ මේ විදිහට ආරෝපණ රැඳිලා තියෙනවා කියලා හිතනවා. හරිද? ධන කියලා ගමු ලේසියට. හොඳේ. හරි. මේ පෘෂ්ඨයේ තියෙන ආරෝපණ ඝනත්වය මං ගන්නවා සිග්මා කියලා. එවැනිම ආරෝපණ ඝනත්වයක් අනික් මුහුණතේ තියෙනවා ඉතින්. ඒ මුහුණත අපිට දැන් පේන්නේ නැහැනේ පුතේ. මේකට පිටුපා අනික් පැත්තේ තියෙන්නේ මැද නැහැ පුතේ. හරි. ඒ පැත්තේ වෙනම සිග්මා කියලා ආරෝපණ ඝනත්වයක් තියෙනවා. හරි. මුලින් ඒක වාක්‍ය ලියමු නැත්නම් අපිට අවසාන මොහොතේ ලියා ගන්න අමතක වුණොත් ලියන්න පුතේ. දෙපැත්තේම සිග්මා බැගින් පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය ඇති පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය ඇති අපරිමිත විශාල තුනී සන්නායක තහඩුවක තහඩුවේ සිට x දුරක් ඉදිරියෙන් ලක්ෂයක. තහඩුවේ සිට x දුරක් ඉදිරියෙන් ලක්ෂයක e සොයමු. x දුරක් ඉදිරියෙන් ලක්ෂයක e සොයමු. හරි. දරුවනේ හොඳට සවන් දෙන්න. මම මේ කියන චිත්‍රකොළ හරියට ඇඳගෙන ඉන්න පුතේ. තුනී සන්නායක තහඩුවක් තියෙනවා. ඒකේ මේ පැත්තේ මූණතේ සිග්මා පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයක් තියෙනවා. එහා පැත්තේ මුහුණතේ වෙනම සිග්මා පෘෂ්ඨික ආරෝපණ ඝනත්වයක් තියෙනවා. ඇඳගමු. ඇඳද? හරි. දැන් මම මෙහෙම ඇඳ ගන්නකො ශ්‍රාව රේඛා. මෙයාගේ ශ්‍රී ඉස්සරහට යනවනේ මෙයාගේ ශ්‍රාව රේඛා ධනේ ශ්‍රී ඉවතට මෙයාගේ සමාන්තරව ශ්‍රාව රේඛා යනවා. හරි. රයිට්. ඔන්න ඔය වගේ. දැන් පුතා මේ පැත්තේ තියෙන ආරෝපණ ව්‍යාප්තිය නිසා තමයි මේ දිශාවට ශ්‍රාව රේඛා සෙට් එකක් යන්නේ. මේ පැත්තේ මේ මූණතේ තියෙනවනේ වෙනම ආරෝපණ ඝනත්වයක්. ඒක නිසා වෙනම ආරෝපණ ශ්‍රාව රේඛා සෙට් එකක් යනවා වම් දිශාවට. තේරුණා? පැහැදිලිද? ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ආරෝපණ ඝනත්වය නිසා තමයි මෙතනින් දකුණු පැත්තේ විද්‍යුත් ශේෂ නිර්මාණය වෙන්නේ. මේ මූණතේ තියෙන ආරෝපණ ඝනත්වය නිසා තමයි මෙතනින් වම් පැත්තට අර වගේම විද්‍යුත් ශේෂයක් නිර්මාණය වෙන්නේ.
වෙනස කර තියෙන මේ පැති විද්‍යුත් ක්ෂේත්‍රයේ මේ පැති විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශා විරුද්ධ බව විතරයි. රයිට්. ඇඳ ගන්න හොඳ ළමයි වගේ. ඇඳ මේ ආරෝපණ ගණන්ත නිසා මේ පැත්තට ශ්‍රාව රේඛා මේ ආරෝපණ ගණන්ත නිසා වම් පැත්තට ශ්‍රාව රේඛා ඇඳලා පෙන්නන. හරිනේ. දරුවනේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. මම දැන් ඔයගොල්ලොන්ට එක තනිකර මේකේ වම් පැත්ත අමතක කරලා දාන්නම්. හරිද? පුතේ මොකද දකුණු පැත්තේ තියෙන ශේෂ්ත්‍රය වගේම එකක් නේ වම් පැත්තේ තියෙන. ඒ නිසා එක පැත්තකට ගෑනුවම ඇතිනේ. නේ? සමහර වෙලාවට පොත්වල දෙපැත්තම එකවර අරන් හදන අවස්ථා තියෙනවා. මම එක පැත්තක් විතර සලකලා හදලා පෙන්නන්න. හරිද? මේක ඇඳගන්නේ මට ඕනේ තහඩුල x දුරක් ඉස්සරහා තැනක් ගන්න ක්ෂේත්‍ර වෘත්තාව හොයන්න. ඒක මට තේරෙන තේ තමයි මෙතනලා මෙතෙන්ද දුර x නම් මෙතනින් මෙතෙන් දුර x නම් මෙතනින් මෙතෙන් දුර x නම් ඒ හැම පොයින්ට් එකේම ක්ෂේත්‍ර වෘත්තාව සමාන වෙන්න ඕනේ. ඒ හැම ලක්ෂයක මොනවා හරි වුණත් මොකක් වුණත් එකම ක්ෂේත්‍ර වෘත්තාවක් තියෙන්න ඕනේ. මම මේ සැරේ ඇඳගන්න ගවුස් පෘෂ්ඨයේ මෙන්න මේ වගේ සිලින්ඩර් ආකාර එකක්. හරි. සිලින්ඩර් ආකාර එකක් තියෙන පුතේ. මේ ගවුස් පෘෂ්ඨයේ මේ පැත්ත චුට්ට සන්නායක මැදට වෙන්න වගේ තියෙන මේ මූණත. හරි. රයිට්. සන්නායක මේ මූණත ඉස්සර මූණත කපාගෙන ගිහිල්ලා පොඩක් ඇතුළට ගිහිල්ලා වගේ තියෙන ඕක. හරි. මම ලකුණු කරගන්නවා මෙන්න මේ වර්ගඵලය කැපිටල් A කියලා. හරිද? මෙන්න මේ දුර x කියලා. x දුරක් ඉස්සර ලක්ෂණ E හොයන්න ඕන කරේ මට. ඕකේ නම් මෙතන ප්‍රක්ෂේපණ කළා ගත්තා මෙතනට වර්ගඵලයත් A තමයි. රයිට්. ඇඳ ගන්න පුතේ ඔය සිලින්ඩරාකාර වක්‍ර පෘෂ්ඨයක් සහ සමතල මුණත් දෙකක් සහිත ගවුස් පෘෂ්ඨය. සංවෘත වෙන්න එපා පුතේ. මේක එළියේ ඉස්සරහ වාතය තුල තියෙන මේක සන්නායකයේ මැද හරියට යනකම් වගේ ගිහිල්ලා තියෙන මෙහා. ඕකේ ලකුණු කරා මේ දිගේ x කියලා ගත්තා මේක වර්ගඵලය a කියලා ගත්තා ඒක මෙතන ප්‍රක්ෂේපණ කරා මේකත් a කියලාම ගත්තා. හරිද ඉවරයි. හරි. දැන් ගවුස් ප්‍රමේයයෙන් පටන් ගන්නකොට phi සමානයි sigma cube දෙම epsilon naught කියලා ලියනවා. phi ලියන්නේ කොහොමද e ගුණ කිරීම a කියලා. සමානයි sigma cube දෙම epsilon naught කියලා ලියනවා. හරි. දැන් මේ දෙක හැමතිස්සෙම ලියන පොදු කැලේ දෙකක්මනේ. දැන් මෙතන හොඳට අහගන්න මම කියන දේ. මේ ශ්‍රාව රේඛාව මෙහෙම විහිදිලා යනකොට ඒ ශ්‍රාව රේඛාව වලින් කැපෙන්නේ මේ මූණත විතරයි. මේ වර්ගඵලය කිසිම ශ්‍රාව රේඛාවකින් කැපෙන්නේ නැහැ. එතකොට මෙතන ක්ෂේත්‍ර වෘත්ත E නම් ඒකනේ හොයන්න ඕනේ. එයා විසින් කපන් යන වර්ගඵලය A වලින් ගුණ කරලා ගන්නවා. ඒක කෙලින් මේකට E වරක් A ව තව නැවත ලියන්නත් වෙන්නේ අපිට. හරි. මෙතන ක්ෂේත්‍ර E මේ වර්ගඵලයෙන් ගුණ කරලා ගත්තා. සිග්මා Q කියලා අදහස් කරන්නේ මෙන්න මෙතනට මේ අහුවෙන්නා වූ මේ ප්‍රදේශය තුළට අහුවෙන්නා වූ ආරෝපණ ප්‍රමාණය. හරි ඒක කොහොමද ලියන්නේ? සිග්මා කියන්නේ පෘෂ්ඨිකාරෝපණ ඝනත්වය ඒක වර්ගඵලයක තියෙන ආරෝපණය මේ වර්ගඵලයෙන් ගුණ කරලා දාමු. හරි මෙතනත් අහුවෙන මේ වර්ගඵල ප්‍රමාණය කැපිටල් A මයි එහෙනම් සිග්මා වරක් A කියලාම ලියමු. හරි තේරුණාද? පෘෂ්ඨිකාරෝපණ ඝනත්වයේ ඒක වර්ගඵලයේ තියෙන ආරෝපණය මෙන්න මේකේ වර්ගඵලය A වලින් ගුණ කරලා ගත්තා. බෙදීම එප්සයිලන් නෝට් කියලා ලිව්වා. ඒට කැපුවා. කැපුණා පස්සේ E සමානයි සිග්මා බෙදීම එප්සයිලන් නෝට් එකක් එනවා. විභාග ඉතිහාසයේ මේක පාවිච්චි කරන්න වෙච්ච අවස්ථා හැම එකම වගේ අපිට ඔප්පු කරන්න කියලා තියෙනවා. හරි එහෙනම් අපි කොවන කොටු කරගන්න නැතුව තියාගමු. ඔප්පු කරගෙන මහා අමාරු දෙයක්වත් නෙවෙයිනේ. හදිස්සියක් වුණොත් කෝකටත් ඔප්පු කරාම අපි ඔක්ගා. හරි. අපි මිශ්‍ර අභ්‍යාස කරනකොට බහුවර්ණය කරනකොට එහෙම ඕන වුණොත් එහෙම කෙලිම දාලා ගන්න පුතේ. නමුත් අපි වෙන තැනකදී ඕන වුණොත් කෝකටත් ඔප්පු කරලා ගන්න පුරුදු වෙලා ඉමු. රයිට්. ලියා ගන්න මෙහෙම මේ රූ දෙක මුලින් ලියන්න මේ පියවර දෙක phi සමානයි sigma cube බෙදීම epsilon naught කියලා. ඊළඟ 5 වෙනුවට ලියන්නේ EA කියලා. EA සමානයි sigma cube බෙදීම epsilon naught. හරි. දැන් ලියලා ඉන්න මෙහෙම මේදී ශ්‍රාව රේඛා මගින් කැපී යන්නේ
ශ්‍රාවරේඛා මගින් කැපී යන්නේ වෘත්තාකාර සමතලද මුහුණතයි. වෘත්තාකාර සමතල මුහුණතයි. වෘත්තාකාර සමතල මුහුණතයි. හරි. ඇත්තට කියනවනම් මේක වෘත්තාකාරව අඳින්න ඕනෙත් නැහැ. ත්‍රිකෝණ හැඩයක් හරි අවිධිමත් හැඩයක් හරි ඇඳත් ඒත් අවුලක් නැහැ. ඒක එහෙම මේක උඩ ප්‍රක්ෂේපණය කරන්න තියෙන්නේ. අයි පයි අරේ වර්ගය කියලා එකක් එහෙම ලිව්වේ නැහැනේ. කෙලිම ඒ කියලා ලිව්වේ. ඒතර ඒ හැඩේ මොකක් වුණත් අවුලක් නැහැ ඇත්තටම. වරහන සෝන ලියා ගන්න පුතේ. සිලින්ඩරාකාර වක්‍ර පෘෂ්ඨය ඡේදනය නොවේ. සිලින්ඩරාකාර වක්‍ර පෘෂ්ඨය ඡේදනය නොවේ. මම අදහස් කරේ මේ ආව ශ්‍රාවරේඛ වලින් කැපෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ වක්‍ර පෘෂ්ඨය හරහා ශ්‍රාවයක් ගමන් කරන්නේ නැහැ. ලියනවා එන. ඊවාරයක් ඒ සමාන කරලා සිග්මා Q කියන අතට අහු වෙන ආරෝපණ ප්‍රමාණය දුවේ පෘෂ්ඨිකාරම ඝනත්වයේ වර්ග බලයෙන් ගුණ කරු. සිග්මා A. බෙදුවා එප්සයිලන් නෝට් වලින් ඒට කැපුවා. මේක තමයි තහඩු ඉස්සරහා x දුරකදී ශේෂ තීව්‍රතාවයේ සූත්‍රය. හොඳට අහගන්න ඕකේ තියෙන විශේෂතාවය. තහඩුවේ ඉඳලා x දුරකදී ශේෂ තීව්‍රතාවනේ හොයුවේ. නමුත් ඔයාට එන ප්‍රකාශනයේ x අකුරක් ඇත්තේවත් නැහැ. කිසිම තැනක x අකුරක් ලියවුන්නේ නැහැ. තේරුණා? ඒ කියන්නේ මොකද්ද? තහඩු ඉදිරියේ ශේෂ තීව්‍රතාව කියන එක දුර සමග වෙනස් නොවේ. මේ පෘෂ්ඨිකාරෝපණ ඝනත්වය කියන එක නියතයක්. වාතයේ තියෙනකොට තමයි ඉප්සයිලන් නෝට් වලින් බෙදුවේ. වෙන මාධ්‍ය තිබුණා ඒ අදාළ ඉප්සයිලන් වලින් බෙදන්න ඕනේ. හරි? ඒතර මේ තහඩු ඉස්සරහා ශේෂ තීව්‍රතාව කියන එක නියතයක්. ඒක දුර එක්ක වෙනස් වන්නේ නැහැ. ඒ කියන්නේ තහඩු ඉස්සරහා තියෙන ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රය. ඒ විද්‍යුත් ක්ෂේත්‍රය ඒකාකාරයි කියලා තව තහවුරුත් වෙනවා. අපි චිත්‍රය අඳිනකොට මත් ශ්‍රාවරේඛයෙන්ද සමාන්තර. එතකොට මේ තියෙන පෘෂ්ඨිකාරෝපණ ඝනත්වය නිසා නෙමේ දකුණු පැත්තේ ඔය කියන විද්‍යුත් ක්ෂේත්‍රය නිර්මාණය වුණේ. එතකොට එහා පැත්තේ තියෙන සිග්මා නිසා ඔයැනිම විද්‍යුත් ක්ෂේත්‍රයක් වම් දිශාවට නිර්මාණය වෙනවා. ඒකත් ඒකාකාර එකක්. දුර එක්ක වෙනස් වෙන්නේ නැති එකක්. එතකොට අපි තහඩුවේ සිට දෙපසට මන දුර එක්ක තහඩුවේ සිට දෙපසට මන දුර එක්ක ශේෂ තීව්‍රතාවය ඇඳුතින් හරි දෙපැත්තේ මේක නියතයක්. මේ පැත්තට මැන්න ශේෂ තීව්‍රතාව කියන එක නියතයක්. මෙහා පැත්තට මැන්න ශේෂ තීව්‍රතාව කියන එක නියතයක්. මේ පැත්තට මැන්නොත් ඒක සිග්මා විදීමේ ඉප්සයිලන් නෝට් ධන කියලා ලියමු. මේක ඍණ සිග්මා විදීමේ ඉප්සයිලන් නෝට් කියලා ලියමු. ඇයි මේක ධන පැත්තේ ඇඳලා මේක ඍණ පැත්තේ අදින හේතුව තහඩුව දෙපැත්තේ ශේෂ දෙක දිශාවකින් විරුද්ධ හින්දා. තහඩුවේ ඉඳ දෙපැත්තට දුර මනිනකොට දුර එක්ක ශේෂ තීව්‍රතාව තමයි මම මේ ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. හරි. හොඳ කොල්ලෝ වගේ දැන් ලස්සන ලියමු. රයිට්. මේ ටික ඔක්කොම හර නේද? ලියාගන්න යටින් තරුවක් දාලා තහඩුව ඉදිරියේ කැපිටල් E නියතයකි. තහඩුව ඉදිරියේ කැපිටල් E නියතයකි. ඒ දුර සමග වෙනස් නොවේ. දුර සිවල x සමග වෙනස් නොවේ. තහඩුව ඉදිරියේ කැපිටල් E නියතයකි. ඒ දුර x සමග වෙනස් නොවේ. ඒකම ලියන්න E ඒකාකාර බව E ඒකාකාර බව ශ්‍රාවරේඛා සමාන්තර වීමෙන් තහවුරු වේ. ශ්‍රාවරේඛා සමාන්තර වීමෙන්ම තහවුරු වේ. ඊළඟ රුලේ ලියමු දුවේ තහඩුවේ ඊළඟ රුලේ තහඩුවේ අනෙක් පැත්තේ ඇති සිග්මා නිසා අනෙක් පැත්තේ ඇති සිග්මා නිසා මෙවැනිම විද්‍යුත් ක්ෂේත්‍රයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ඇතිවේ. මෙවැනිම විද්‍යුත් ක්ෂේත්‍රයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ඇතිවේ. තේරුණා? මෙවැනිම විද්‍යුත් ක්ෂේත්‍රයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ඇතිවේ. හොඳ කොල්ලෝ වගේ තහඩුවේ සිට දෙපසට මන දුර එක්ක ඊගේ මෙන්න මේ ප්‍රස්ථාරය අඳිමු. රයිට් කරගන්න. x එක E. ඇන්දනේ
ලක්ෂ්‍ය ආරෝපණයේදී ඈතට යද්දී ක්ෂේත්‍ර තීව්‍රතාව අඩු වෙනවා. ගෝලයක එළියේදී ගෝලෙන්ද ඈතට යනකොට ක්ෂේත්‍ර තීව්‍රතාව අඩු වෙනවා. නමුත් තහඩුවක් ඉඳලා කොච්චර දුර ගියා ක්ෂේත්‍ර තීව්‍රතාව නියතයි. මේකෙම තව ගන්න බල ව්‍යුත්පන්නයක් වැදගත් එකක් තියෙනවා තමයි E සමානයි ඍණ dv/dx කියන එක මතකයිනේ. විභව අනුක්‍රමණය කියන එක. හරි. එහෙනම් දුර එක්ක විභවයේ ප්‍රස්ථාරයේ හැඩය මේ වගේ එන්න ඕනේ. දුර එක්ක විභවය. මම පරිස්සම් වෙන බිඳුවක් මාක් නොකර ඉන්න කොහෙවත්. හරි. කමන්න තහඩුවේ මැද සිට මන්න දුර බිඳුව ලක්නු කරලා කමන්නේ. විභවයේ බිඳුවක් ලක්නු කරන්නේ නැතුව ඉන්නම් කෝකට. හරි. දැන් හොඳට අහගන්නකෝ. මෙන්න මෙතන මේ පැත්තේ E ධන නියතයක්නේ. කැපිටල් E ධන නියතයක්. දුවේ කැපිටල් E කියන එක නා ධන නියතයක් නම් dv/dx කියන එක නා ඍණ නියතයක්. ඍණ නියතයක්. හරි. විභව අනුක්‍රම ඍණ නියතයක් වෙන්න ඕනේ. තහඩුවෙන් දකුණු පැත්තේ E ධන නියතයක් නම් dv/dx ඍණ නියතයක් කියන්නේ විභව අනුක්‍රමණය ඍණ නියත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වගේ වෙන්න ඕනේ. හරි. ඍණ අනුක්‍රමණයක් තියෙනවනේ ඒකාකාර නියතයි. මේ පැත්තට ගියාම E කියන එක ඍණ නියතයක් නේ. E කියන එක ඍණ නියතයක් වුණාම E කියන එක ඍණ නියතයක් වුණාම dv/dx කියන එක ධන නියතයක් වෙන්න ඕනේ. හරි. ධන නියතයක්. අර වගේම හැබැයි අනුක්‍රමණය ධන වෙන්න ඕනේ. මේ වැනීම ප්‍රස්ථාරයක් මෙහෙම ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? තහඩුවල දෙපැත්තට යනකොට විභවය ඒකාකාරව අඩු වෙගෙන යනවා. දෙපැත්තම එක වගේ ඒකාකාරව අඩු වෙගෙන යනවා. හරි. ලියමුද පුතේ නා? මේක ලියලා ඉන්නකෝ. E සමානයි ඍණ dv/dx කියලා. E සමානයි ඍණ dv/dx. ඊළඟ රුලේ E ධන නියතයක් විට E ධන නියතයක් විට dv/dx ඍණ නියතයකි. E ධන නියතයක් විට dv/dx ඍණ නියතයකි. හරි. ඒ කියන්නේ විභව අනුක්‍රම ඍණ නියතයක් කියන එකනේ පුතේ. ඊළඟ රුලේ E ඍණ නියතයක් විට E ඍණ නියතයක් විට dv/dx ධන නියතයකි. dv/dx ධන නියතයකි. හරි. ඔන්න විභව අනුක්‍රම ප්‍රස්ථාරයේ ධන අනුක්‍රමණයක් එන්න මේ වගේ ඇඳලා පෙන්නනවා. right. ළමයි අදිමු. දුර එක්ක විභවයේ ප්‍රස්ථාරය. තහඩුවේ ඉඳලා දෙපැත්තට යද්දී විභවයේ දෙපැත්තටම ඒකාකාරව අඩු වෙගෙන යන බව තමයි ඔකෙන් කියවෙන්නේ. ඒක වාචනෙන් ලියමු සමහරවිට ප්‍රස්ථාරයෙන් කිව්වර දැනෙන්නේ නැතිව ආයි ඉන්නවනේ පුතේ. ලියා ගන්න පුතේ. තහඩුවේ සිට දෙපසට යන විට තහඩුවේ සිට දෙපසට යන විට විභවයේ ඒකාකාරව අඩු වේ. තහඩුවේ සිට දෙපසට යන විට විභවය ඒකාකාරව අඩු වේ. හරි. එතකොට ළමයි සන්නායක තහඩුව අපරිමිත විශාල සන්නායක තහඩුව ගැන අපි තියරි වශයෙන් මේ මට්ටමේදී කතා කළේ උටි කතා කරලා ඉවරයි. දැන්